Okay, good morning. Good morning. Can you hear me? ඔයාලට මාව ඇහෙනවද? Good morning, sir. Hello. Alright, good morning. සුජිත් අද අපි මේ කරන්න යන්නේ question papers අද ඉඳන් මෙතෙන්දී question papers පහක් තමයි මම ඩිස්කස් කරන්න ඉන්නේ. හැබැයි අද මට ටිකක් පරක් වුණේ එකක් මම පාෂලි අපඝාතයක් වෙලා ඉන්නවා මේ කපුලක අමාරුවක් කියලා පත්තු බැඳගෙන ඇවිද ගන්න බෑ. ඉතින් ඒකින්ද හිමින් කරග ගහගිලා තේ එකක් බීලා ඉඳගෙන එකක් අනිත් එක තමයි මේ උදේ වරුවේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකක් මම කළා මේ ට්‍රේඩ් ෆයිනෑන්ස්. එතෙන්දිත් අපි ඩිස්කස් කළා 2021 වල පේපර් එක. දැන් අද මම ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න යනවා 2021 පේපර් එක. මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්නේ. තව ඉන්නවා උලං කවුද කට්ටිය ඉන්නවා මේ කීප දෙනෙක් ඉන්නවා සුජිත් ඉන්නවා හැමදාම කතා කරන සුජිත් ඉන්නවා ඉනේක ඉන්නවා ඉනේක කුරේ එතකොට ඔයගේ ඉංග්‍රීසි ක්ලාස් එකට වඩා කට්ටිය ඉන්නවා ලක්ෂානි මාධවි එතකොට සුරේෂ් ඔය ටික ඉන්නවා. ඔය ටිකවත් අඩු ගානේ ඕගොල්ලෝ පුළුවන් තරම් පාටිසිපේට් කරන්න ගන්න. මොකද මම දැන් හැදුවට මේ මමත් හිතුවේ නෑ 2021 පේපර් එක කොහොමද කියලා. ඕගොල්ලෝ 2021 පේපර් එක දැක්කද? කී දෙනෙක් දැකලා තියෙනවද? 2021 ජනවාරි පේපර් එක. මොකද අපි 20 වල එක්සෑම් එකක් තිබ්බේ නෑනේ. මාර්ච් සෙප්තැම්බර් දෙකම එකතු කරලා 2021 ජනවාරි වල තිබ්බේ. ඒ පේපර් එක දැක්කද ඔයගොල්ලෝ? ඔව් සර්. ඔව්ද නැද්ද? කියන්නේ ඉක්මනට කියන්නේ. මොකද අපි දැන් පැය කාලයක් අපරාධේ නාස්ති වුණානේ. දැක්කා සර්. දැක්කා. කොහොමද පේපර් එක ගැන හිතන්නේ? හොඳට print හොඳ ලස්සන print කරලා තියෙනවද? ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් සර් පහුගිය පේපර්ස් වලට වඩා. පහුගිය පේපර්ස් වලට මේ ස්ට්‍රක්චර් එක වෙනස් නේ? ඔව්. ස්ට්‍රක්චර් එක වෙනස් විතර නෙමෙයි මම හිතන්නේ සෑහෙන්න අමාරුයි. මම හිතන්නේ මේ පාර ගොඩක් කට්ටිය පාස් වෙයි කියලා. ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම හිටිය කට්ටිය නම් ඔයගලන්ට මේක පාස් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි ළමයි හිතනවා නම් රිවිෂන් ක්ලාස් එකෙන් පාස් වෙන්න කියලා ලොකු අමාරුවක වැටෙනවා. රිවිෂන් ක්ලාස් එකෙන් පාස් වෙන්න හිටියා නම් පාස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි මම ඒක කියලාම තමයි පටන් ගන්න ඕනේ. ඒකින්ද මම උදේවරුේ මේ පේපර් එකම කළා ඉංග්‍රීසි මීඩියම්. මට ක්වෙස්චන්ස් 4යි කරන්න පුළුවන් වුණේ. ක්වෙස්චන්ස් 3යි. 4 කරන්නත් හම්බුන්නේ නැහැ. 4 වෙනි එක කරන්න හම්බුන්නේ නැහැ. ක්වෙස්චන්ස් 3යි කළේ. එච්චර වෙලා ගියා. රයිට්? ඉතින් දැන් අඩුම ගානේ මේ පේපර් එකේ සෑහෙන කොටසක් ඊට වඩා යන්න නම් මට ඕගොල්ලන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මම දැන් කතා කරදුව සුරේෂ්ලා, එතකොට සුජිත්ලා, මාධවීලා ඔක්කොම කතා කරන්න ඕන. කතා කරලා මාත් එක්ක පාටිසිපේට් කරන්න. එතකොට අපිට පුළුවන් ඉක්මනට මේක යන්න. රයිට්? හෙට නේද ඔයගොල්ලන්ගේ normal class එක තියෙන්නේ? හෙටද තියෙන්නේ? ඔව් සර්. ඔව් හෙට ඔයගොල්ලන්ගේ normal class එක අපි කරනවා. ඊට පස්සේ 10 වෙනිදා normal class එක කරනවා. එතනින් classes ඉවරයි. ඊට පස්සේ exam එක කවදාද මම දන්නේ නැහැ. covid වසංගතයේ අනුව exam එක තියාවේ. මේ classes ඉවරයි. ඉතින් ඒකින්ද තව class දෙකයි තියෙන්නේ ඔයගලන්ට. මට මේවා කවර් කරගන්න වෙන්නේත් නැහැ. ඔයගොල්ලොත් හරි අමාරුක වැටලා තියෙන්නේ. අඩුම ගානේ ක්ලාස් එකට සහභාගී වෙන්න ළමයි ඉන්නවා නම් අපි හදාගමු ගෲප් එකක්වත් හදාගෙන මම වැඩිපුර ක්ලාස් එකක් ඔයගලන්ට තියලා හරි මේක නම් සහභාගී නොවන කට්ටියට නැත්නම් කරන්න බෑනේ මේ වැඩේ. ළමයි සහභාගී වෙන්නෙත් නැහැ, ආන්සර් කරන්නෙත් නැහැ, කිසිම දෙයක් නැතුව. අඩු ගානේ මට ඔය 10 දෙනා හරි පන්න ගන්න තුනොත් ඇති.
හරි අපි ඒකට උනන්දු වෙන්න ඕන මට උනන්දු වෙලා ඔයගොල්ලෝ උදව් කරන්න right දැන් අපි යන් පළවෙනි question එකට දෙදස් විසියක ජනවාරි right පැය 3ක පේපර් එකක් පැය 3 පේපර් එක ප්‍රශ්න පත්‍රය කියවා බැලීම සඳහා විනාඩි 15ක් සහ පිළිතුරු සැපයීම සඳහා පැය 3ක කාලයක් දීලා තියෙනවා මම දන්නේ ඔයගොල්ලන්ට කියලා බලන්න මේක try එකක් දෙන්න මේ දැන් ඊට පස්සේ ඔයගොල්ලන් මේක තියෙනවනේ මට මේ ප්‍රශ්න පත්‍රය කියවන්න යනවා ප්‍රශ්න පත්‍රය කියවන්න විතරක් මට විනාඩි 45ක් විතර යයි මට ඔයගොල්ලන්ට මම දෙන්න කොච්චර ඇයිද කියලා right අපි පළවෙනි ප්‍රශ්නෙට යන් කෙලෙම පළවෙනි ප්‍රශ්නේ කියන්න බෑ තමන් විසින් ආනයන කරන ලබන භාණ්ඩ තොගයේ ගුණාත්මක බව අනර්ගත්වය පිළිබඳව වඩාත් හොඳ සුරක්ෂිතතාවක් ගැනුම් කර ලබන්නේ පාත සඳහන් කුමන ලියවිල්ලෙන්ද ABCD උත්තරේ කියන්න ටක් ගාලා කට්ටිය එකතුලා කියන්න උත්තර අපි ඒකට යක් වෙනස් වුණාට කමක් නැහැ අපි කතා කරලා බලමු දැන් එක දුවෙක් වුණා ප්‍රශ්න පත්‍රය දැක්කයි කියලා දැක්ක එක්කෙනා බලලත් ඇතින්නේ මොකද උත්තරේ අපනයනකරු විසින් නිකුත් කරන ලබන තත්ත්ව සහතිකය අපනයනකරු විසින් නිකුත් කරන ලබන තත්ත්ව සහතිකය අපනයනකරු විසින් නිකුත් කරන ලබන තත්ත්ව සහතිකයකි ඒකද උත්තරේ පිටර වෙනස් උත්තර තියෙන කට්ටිය ඉන්නවද පිරිසිදු නවභාර පත්‍රයකින් පිරිසිදු නවභාර පත්‍රයකින් පිරිසිදු නවභාර පත්‍රයකින් හරි තවත් උත්තර තියෙනවද තවත් උත්තර තියෙනවද UCP එකයි URC එක ළඟ තියාගන්න වෙනවා මොකක්ද උත්තර දෙකම වැරදි උත්තර දෙකම වැරදි හරි උත්තරේ ඇයි දෙවෙනි එක වැරදින්නේ අපනයන කරු විසින් නිකුත් කරන ලබන තත්ත්ව සාතිකයකි UCP 600 ආටිකල් 3 එක තුන්වෙනි භගන්තියේ හැටියට අර්ථලාභියා විසින් නිකුත් කරන අර්ථලාභියා හැර වෙනත් කෙනෙක් තමයි සාතිකයන් නිකුත් කරන්න ඕනේ අර්ථලාභියා හැර වෙනත් කෙනෙක් අපනයන කරුම කියනවා නම් මේකේ ක්වොලිටි එක හොඳයි කියලා ඒකේ තේරුමක් තියෙනවද හොඳයි දැන් මේ දවස්වල යන සෙල්ලම වන්නක පොල් තෙල් කේස් එක බලන්නක පොල් තෙල් කේස් එක එතකොට ඔය ලංකාවට එවලා තියෙන පිළිකාකාරක පොල් තෙල් අපනයනය කළ මිනිස්සයා කියනවා මේවා සුපරි මොකද කියන්නේ මොකද ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කිය අපි කතා කරන්නේ මම මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ භාෂාවෙන් සුපිරි බඩු බය වෙන්න එපා පිළිකාකාරක කිසිම දෙයක් නැහැ කවුද මෙහෙම කියන්නේ අපනයන කරු මම මේකේ තත්ත්වය ගැන හොඳ සාතිකයක් දෙනවා එමිණගේ ඒ වගේ එක දීලා දන්නෙත් නැහැ හරිද දැන් ඒක අපිට පිළිගන්න පුළුවන්ද ඒක පිළිගන්න පුළුවන්ද බෑ ඒක අර අපි සිංහල භාෂාවේ ව්‍යවහාරයේ අපි තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ උපහරණයක් තියෙනවා
හොරාගේ අම්මගෙන් පේන කියලා නේද? පේනහනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා කියන්නේ අන්න ඒ වගේ වැඩක්. මෙයාගේ හොරා. හොරාම කියනවා මේක සුපිරි කියලා. අපි අපනයනකරු හැර වෙන කෙනෙක් තමයි කරන්න ඕනේ. එහෙමනම් කවුද? ස්වාධීන පරීක්ෂකයෙකු විසින් නිකුත් කරන ලද පූර්ව නැවගත කිරීමේ පරීක්ෂණ සහතිකය. ඒක තමයි හරි උත්තරේ. ඕක ආටිකල් 3 එකේ තියෙනවා. කියවලා බලන්න. ඒ කියන්නේ ඕගලන් ගාත්ම පසුගාමීව හිටින්නේ. රයිට්? ඔන්නම කතා කරනකොට තමයි පුතේ අපිට හම්බ වෙන්නේ අපි කොහෙද ඉන්නේ කියන එක. තමන්ගේ ජජ්මන්ට් එක එන්න පුළුවන්. දෙකේ මොකක්ද උත්තරේ? රැස් කිරීම සඳහා වන ICC ඒකීය රීති ප්‍රකාශන 522 වගන්තිය අනුව තුන්වෙනි වගන්තියට අනුව පහත සඳහන් කවරෙකු රැස් කිරීම පිළිබඳ පාර්ශ්වයක් නොවන්නේද? ABCD reimbursement banks. ඈ? Reimbursement bank. Reimbursing bank. ප්‍රතිපූර්ණ කරන බැංකුව. එහෙම එකක් නැහැ රැස් කිරීමේ. ප්‍රතිපූර්ණ කරන බැංකුව තියෙන්නේ LC වල. රයිට්? ඒතර මේකේ නියම උත්තරය වෙන්නේ B ප්‍රතිපූර්ණ කරන බැංකුව. ඒක නෑ. තුන්වෙනි එක අපනයන කරන රටේ සිදු කරන ලබන පූර්ව නැවගත කිරීම පරීක්ෂණ එතකොට ඒ ඔක්කොම කරන්න ඕනේ ගැනුම් කරු. මොන ජගත් මිල පදේ අනුවද? මොන ජගත් මිල පදේ අනුවද? බලමු ඉක්මනට කරමු මේ ඉංග්‍රීසි මීඩියම් එකද සිංහල එකද වැඩියෙන් යන්නේ කියලා බලන්න ඕන දැන් මට. උත්තරයක් කියන්නේ EXW sir. EXW ABCD වලින් කියන්නේ A. very good answer is A. මොකද X work වලදී අපි ගණුම් කරු ඇවිල්ලා සැපයුම් කරුගේ බුද්ධමට ඇවිල්ලා බුදුවෙන් ඒ ස්ථානයෙන් බාර ගන්නවා. එතනින් එහාට මේ ඔක්කොම ගන්න ඕන සර්ටිෆිකේට්ස් ටික ගන්න ඕනේ. විකුණු මේ ගණුම් කරු විසින් ගෙවලා තමයි ඒවා කරගන්න ඕනේ. අපරවෙන එක තුන්වෙනි වගන්තිය අනුව නැවගත කිරීම කාර්ය පරිච්ඡේදයන් තීරණය කිරීමේදී සඳහන් කරන ලද දිනය හැර පහත සඳහන් කුමන වදනක් භාවිතා කරේද? සඳහන් කරන ලද දිනය හැර කියලා අපි භාවිතා වෙන්නේ කොයි එකටද? බලන්න තුන්වෙනි වගන්තිය කියවන්න ඕන. තුන්වෙනි වගන්තියේ තියෙනවා නැවගත කිරීමේ කාලය නිශ්චය කිරීම සඳහා දක්වා එතෙක් තෙක් සිට අතර හෝ සමාන වචන යොදා ඇති විට පහත සඳහන් ඇති විට සඳහන් කොට ඇති දිනේද ඇතුළත්ව ඇතැයි සඳහන් කරේ. ඒ දිනේද ඇතුළත්ව පෙර සහ පසු යන වචන යොදා ඇති විට සඳහන් කොට ඇති දිනය අත්හැරිය යුතුයයි අදහස් කරේ. එතන මෙතනද කියන්නේ කාල පරිච්ඡේදය තීරණය කරනකොට කොයි එකද අපි සඳහන් කරන දිනය අත්හැරලා ඊගාවට යන්න ඕනේ. එතෙක් පෙර සිට අතර එකෙන් කොයි එකද? දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් මේක අපි තුමු අද ඇවිල්ලා කවද්ද? දැන් අපි තුමු ෆස්ට් ඒප්‍රිල් කියලා. ෆස්ට් ඒප්‍රිල්. right? 1st April to 5th April. 1st April to 5th April. එහෙම තිබුණොත් මේ සිට මෙතෙන්ට from 1st April to
5th April from එහෙම කරලා තියෙනවා නම් අපි මේ 1st April අරගෙන තමයි යන්නේ 1st April අරගෙන තමයි යන්නේ හැබැයි before and after කියලා තියෙනවා පෙරසා before 1st April කියලා තියෙනවා නම් අපි ගන්නේ before 1st April කියලා තියෙනවා නම් අපි ගන්නේ April 1st අතෑරලා April 1st අතෑරලා තමයි දෙවෙනි දින තමයි කාල පරිච්ඡේදය ගණනය කරන්න ගන්න. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? B. හරි උත්තරේ B පෙර before. පේපර් එක සෑහෙන වෙන අවුරුදු වල එනවට වඩා වෙනස් ඒ වගේම අමාරුයි සෑහෙන. UCP 600D 20 සහ 26 වගන්තීන්ට අනුව පාත සඳහන් කවර ප්‍රකාශයක් නවභාර පත්‍රයේ ඇතුළත් වේ නම් පිළිගත නොහැකි වන්නේද? සාමාන්‍ය නවභාර පත්‍රයක මෙන්න මේක සඳහන් වුණොත් අපිට පිළිගන්න බෑ. නැවේ තට්ටුව මත භාණ්ඩ ඇසරීම සිදුවිය හැක may be loaded on deck. Yes, no issue. Set by shipper C එක ඒකත් පුළුවන්. right? එතන transshipment ඒකත් අයිතිය ප්‍රවාහකයක් තියන්නේ. නැවකින් තව නැවකට මාරු කරන්න පුළුවන්. හැබැයි charter party subject to charter party කියලා තිබුණොත් නැවකුලිය ගිවිසුමට යටත්ව කියලා තිබුණොත් අන්නේ ඒ නැවභාර පත්‍රයේ අපි පිළිගන්නේ නැහැ. right? charter party එක නැව කියලා කියන්නේ hire කරපු නැව. උතන ඒක අපිට පිළිගත හැකි නවභාර පත්‍රයක් නෙමෙයි. right? එහෙම නැත්නම් මුලදීම මේගොල්ලෝ agree වෙන්න ඕන charter party වලට යනවා කියලා. එහෙනම් මෙතෙන්දී පස්වෙනි එකේ උත්තරේ B. නැවකුලිය ගිවිසුමට යටත්ව B. right? ඒ පහෙන් ඔයගොල්ලෝ මට කිසිම මේකක් නැතුව නම කියන්නේ නැතුව මට කියන්න බලන්න මේ ඔයගොල්ලෝ හිතන විදියට ඔයගොල්ලෝ කළා නම් කීයක් හරිද? පහෙන් පහම හරි කට්ටිය ඉන්නවද? කළා නම් ඒක නෑ ඔයගොල්ලෝ හිතපු එක. පහෙන් පහන වෙන්නේ දෙයක් නෑ. පළවෙනි ප්‍රශ්නේ වැරදුනා නේ අපිට නේද? කොහොම හරි පහෙන් තුනක් හරි කට්ටිය. පහෙන් දෙකක්. පහෙන් දෙකයි සර්. පහෙන් දෙකක් ඕකේ සර්. දෙකක් ඕකේ නේද? ඔය දෙකක් ඕකේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. දෙකක් ඕකේ කියන්නේ පුතේ ලකුණු 6ක් දැන්ටම ඩවුන්. ස්ටාර්ට් එක හොඳ නැහැ. එහෙනම් අපි ඉතුරු ටික අල්ලන්න යන්න ඕන. right? okay. මේක පාසන්දන් කෙටි ප්‍රශ්න සියලටම සුදුසු පරිදි පිළිතුරු සපයන්න. ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු පියවීමේ ක්‍රමයක් ලෙස විවෘත ගිණුම් ක්‍රමය සහ නියෝජන ගිණුම් ක්‍රමය අතර වෙනස සැකෙමින් පැහැදිලි කරන්න. මොකද්ද විවෘත ගිණුම් ක්‍රමය මොකද්ද නියෝජන ගිණුම් ක්‍රමය කියන්නේ? right? නියෝජන ගිණුම් ක්‍රමය මට ෂුවර් නෑ මම ඔයගොල්ලොත් එක්ක කළාද කියලා මට ෂුවර් නෑ. නමුත් දැන් මේ වෙලාවේ මම කතා කරනවා මේක ක්වෙස්චන් එකත් එක්ක ආපෙකින්ද අවශ්‍ය තැන්වල මේක අවශ්‍යව ලියා ගන්න. නියෝජන ක්‍රමයක් කියලා කියන්නේ consignment account. consignment account. ඒතර consignment account එකක් කියලා කියන්නේ දැන් අපි හැපැතින බෙනිෆිෂරි ඒ කියන්නේ සැපයුම් කරු එහෙම නැත්නම් අපනයන කරු භාණ්ඩ එවනවා නියෝජන ගිණුම් ක්‍රමයටද consignment account එකකට consignment basis ඒ කියන්නේ මේ ඉන්න නියෝජිතයෙක්ට තමයි එවන්නේ
නියෝජිතයට භාණ්ඩ එවනවා. භාණ්ඩ එවලා කියනවා මම මේ භාණ්ඩ ටික එවනවා. ඔයා තමයි මගේ නියෝජිතයා. ඔයා බඩු විකුණලා මට සල්ලි ටික දෙන්න. ඔයා බඩු විකුණලා සල්ලි ටික දෙන්න. right? එතකොට අර නියෝජිතයට ලැබෙන්නේ යම් කිසි කොමිස් මුදලක් පමණයි. නියෝජිතයට ලැබෙන්නේ යම් කිසි කොමිස් මුදලක් පමණයි. දැන් මේ වගේ නියෝජන ගිණුම් ක්‍රමයේ යටතේ බඩුවල අයිතිය සහ අවදානම බඩුවල අයිතිය සහ අවදානම තිබෙන්නේ කා සතුවද? කා සතුවද? නියෝජිතය සතුවද එහෙම නැත්නම් අපරාධකරු සතුවද? බඩුවල අයිතිය සහ අවදානම. බඩුවල අයිතිය සහ අවදානම තියෙන්නේ අපනයනකරු අත. අපනයනකරු අත. යාතේ තමයි තියෙන්නේ. හරිද? අරයා කරන්නේ වටු විකුණලා සල්ලි ටික යවනවා, එයාට ලැබෙනවා කමිෂන් එකක්. නමුත් විවෘත ගිණුම් ක්‍රමේදී අපනයනකරු භාණ්ඩ සහ ඒ අවශ්‍ය ඩොකියුමන්ට් දෙකම එවනවා ගැනුම්කරුට. ගැනුම්කරුට ආවට පස්සේ ගැනුම්කරු ඒ ඩොකියුමන්ට් ටික ගැනුම්කරු ඒ ඩොකියුමන්ට් ටික මේ විකුණලා මේ ඩොකියුමන්ට්ස් ටික තියාගෙන භාණ්ඩ ටික අරගෙන ඒව විකුණලා අර එග්‍රීමන්ට් එකේ හැටියට සල්ලි ටික යවනවා. එතෙන්දී අවදානම සහ භාණ්ඩවල අයිතිය කාගාවද තියෙන්නේ? විකුණුම් කරුද ගැනුම් කරු ගාවද? කාගාවද? ගැනුම් කරු ගාව. ගැනුම් කරු ගාව. ගැනුම් කරු ගාව. ගැනුම් කරු ගාව තමයි තියෙන්නේ. මොකද එයා ගාවනේ තියෙන්නේ. ඒතර එයාගේ අවදානමට යටත් තමයි ඔක්කොම තියෙන්නේ. රයිට්? ඒක තමයි අපි සැකවෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඊගාවට මේ 7 වෙනි එකට මේ දීලා දෙන උත්තරේ මම පිළිගන්නේ නැහැ. අපි කිව්වා ඒ උත්තර දෙකට මේ කරන්න එක නමුත් මම කියන්නම්. 2020 ජනවාරි මාසයේ 31 වෙනි සිකුරාදා දින US ඩොලර් 1 විනිමය අනුපාතය නියම කර ඇති අතර පෙබරවාරි මාස 4 වෙනි දින ලංකාවේ නිවාඩු දිනයක් වේ. ලංකාවේ නිවාඩු දිනයක් වේ. පාත සඳහන් මුදල් ගනුදෙනු සඳහා වටිනාකම ලබන දිනය කවදාද? පළවෙනි එක නම් ලේසි. මුදල්. කවද දිනය? වැලියු ඩේට් එක කවද? කැෂ් නම් ඒ වෙලාවට එන්නේ. ඒ කියන්නේ ඒ දවසේමනේ. ඒ කියන්නේ දවස කවද්ද? කියන්න බලන්න දවස කවද්ද? කවද්ද ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ? කැෂ් නම්. කැෂ් කියන්නේ සමානයි T plus 0. T plus 0. Transaction date එක කවද්ද? 31st January. බින්දුව. එහෙනම් කවද්ද කැෂ් එන්නේ? 31st January. 31st January. ඒක තමයි කැෂ් date එක වෙන්නේ. spot date එක. spot කවද්ද? T plus 2 business days. 2 plus 2 T plus 2 business days. කවද්ද එන්නේ? මේ ඩොලර් එක. පෙබරවාරි 4 ලංකාවේ නිවාඩු දිනය. ඒතර අපි කොහොමද ගන්නෙ? කවද්ද ඩේට් එක එන්නේ? 31 සිකුරාදා. හරි. ඊට පහුවෙනි පටන් ගන්නෙ. ඊගාවට සෙනසුරාදා ඉරිදා නිවාඩු.
ඒ කියන්නේ පළවෙනිදයි දෙවෙනිදයි නිවාඩු. ඊගාට පටන් ගන්න 3යි 4යි. බිස්නස් ඩේස්. හැබැයි ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් 4 ලංකාවේ නිවාඩු. ලංකාවේ නිවාඩු වුණාට ඇමරිකාවේ වැඩ කරනවා නම් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් තියරි එකේ හැටියට ඇමරිකාවේ වැඩ කරන දිනයක් නම් අපි ඒක එදාට තමයි වැලියු එක දෙන්නේ. වැලියු එක දෙන්නේ ඒක එදාට තමයි. රයිට්? උගන්න තේරෙනව නේද? එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ පෙබරවාරි 4. ලංකාවේ නිවාඩුවට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ වැඩ නම්. එහෙමනම් අපේ පොය දවස් වලට ඔක්කොටම අපි දෙන්න වෙනවා. නමුත් මේ පාර පේපර් එකේ උත්තරේ 4 කියලා දීලා ඊට පස්සේ ආපහු චේන්ජ් කළා 5යි කියලා. උත්තරේ 5යි කියලා. ඉතින් අහුවම දෙන උත්තරේ තමයි මේක මම දැන් බැංක්ස් වල බෑඩ් ප්‍රැක්ටිස් එකක්ද කොහෙද අලුතෙන් පටන් අරගෙන අපේ බැංකුව වල තියෙන ප්‍රැක්ටිස් මම ගොන්නන්න යන්නේ නැහැ. හරිද? නමුත් ඒකට ඒ උත්තරේ දාපු එකත් වැරදි. එහෙමනම් මම ඒ ආගේ කළා එහෙමනම් උත්තර දෙකටම හරි දෙන්නේ කියලා. ලංකාවේ ඒගොල්ලෝ කියනවා අපේ බැංකු සමහර ඔක්කොම බැංකු නෙමෙයි. සමහර බැංකු. හරිද? දැන් මෙතන මේක සෙටල් කරන්නේ මේ කවද්ද මේක සෙටල් වෙන්නේ? transaction date එක කවද්ද? 31 වෙනිදා. 31 වෙනිදා transaction date එක. එතන අපි telex එක යවන්නේ එදාට. value එක දීලා. right? එතකොට customer අපි cover කරගන්නේ එදාට. customer ගෙන් සල්ලි ගන්න කවදද? 31 වෙනිදාට. customer ගෙන් customer ගේ account එක debit කරලා 31 වෙනිදා අපි telex එකක් යවනවා මේක අවල් දවසට වළංගුයි කියලා. value date එක කියලා. එහෙම කරලා දැන් 4 වෙනිදා නිවාඩුනේ. මේගොල්ලෝ කරන්නේ රුපී ට්‍රාන්සැක්ෂන් එකක් මේකට වෙන හින්දා රුපී ට්‍රාන්සැක්ෂන් එකක් හින්දා බැංකුවට පාඩුයිනේ මේ 4 වෙනිදාට දුන්නොත් ඒකෙන්ද මේගොල්ලෝ 5 වෙනිදාට දෙනවා. මේක හරි උත්තරය කියලා දාලා තිබුණේ 5 වෙනිදා කියලා. මම ඒකට එකඟ නැහැ. පෞද්ගලිකව මම එකඟ නැහැ. නමුත් දාලා තිබුණා. හරිද? මම ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ කියන්න ඕන න්‍යායාත්මකව විය යුත්තේ 4 වෙනිදා. නමුත් ලංකාවේ සමහර බැංකු අතර පවතින ප්‍රැක්ටිස් එක පරිචයන්න ඕන. 4 වෙනිදාට මේ රුපියල් පියවීම සඳහා ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ නැති හින්දා එය 5 වෙනිදා ලෙස සමහර බැංකු විසින් ගණන් ගනු ඇත කියලා. සමහර බැංකු විසින් ගණන් ගන්න. අර රුපී ට්‍රාන්සැක්ෂන් එක avoid, which is wrong in my opinion. I don't know. මේවට චැලෙන්ජ් කරනට මාව තියයිද නැද්ද කියලාත් මම දන්නේ නැහැ. නමුත් කියන්න ඕන එක මම කියනවා. right. වල කිසි ප්‍රශ්නයක් නැද්ද මේක? ඒක ළමෙක් සද්දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගන්ට ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. 8 වෙනි එක අවලංගු කළ හැකි ණයවර ලිපියක් revocable letter of credit සහ අවලංගු කළ නොහැකි ණයවර ලිපියක් irrevocable letter of credit අතර වෙනස්කම් පැහැදිලි කරන්න. මොනවද වෙනස්කම්? මොකද්ද revocable letter of credit කියන්නේ? දැන් අපි irrevocable letter of credit එක කවුද පාර්ශ්වකරුවන්? අවලංගු කළ නොහැකි ණයවර ලිපියක්. අපි ඉගෙන ගන්න irrevocable letter of credit. ඒකේ කවුද පාර්ශ්වකරුවන්? ඒකේ පාර්ශ්වකරුවන් වෙන්නේ issuing bank, නිකුත් කරන බැංකුව, beneficiary,
අපනයන කරු සහ confirming bank if any. Bank වරන් ඇතුලේ if any. ඒ කියන්නේ confirming bank එකක් තිබුණොත් ඒකත් එනවා. එහෙම නැත්නම් beneficiary issuing bank එක තමයි මේ irrevocable letter of credit එක පාර්ශ්ව කරගන්න වෙන්නේ. එතකොට ඕනම වෙලාවක සංශෝධනයක් හෝ අවලංගු කිරීමක් වෙනවා නම් මේ සියලුම පාර්ශ්වයන්ගේ එකගත්වය මත තමයි කරන්න ඕනේ. නමුත් අවලංගු කළ හැකි එක revocable letter of credit එකට මේ issuing bank එකට පුළුවන්. මේ issuing bank එකට පුළුවන් ඒගොල්ලන්ගේ තනි අභිමතය අනුව LC එකක් cancel කරලා දාන්න. තනි අභිමතය අනුව. අනේ ඒකින්ද තමයි අපි UCP 600 එක අපි කියන්නේ මේක ඇවිල්ලා irrevocable LC එකක් වෙන්න ඕන. එහෙම වුණොත් හරි ප්‍රශ්න ඇති වෙන්නේ. හැබැයි මෙතනදී තව එකක් කියනවා මේ revocable LC එක යම් කිසි වෙලාවකට මේගොල්ලෝ මේ issuing bank එක cancel කරන වෙලාවක මේ negotiating bank එක ගණදෙනු කරන බැංකුව ගණදෙනු කරලා නම් beneficiary ගෙවලා නම් අනේ ඒ වගේ තත්ත්වයක් වෙලාවකේ දැන් අරයට cancel කරන්න බෑ. එහෙම වුණොත් මේව බේරලා තමයි cancel කරන්න ඕනේ. ඒ වෙච්ච transactions බේරුම් කරලා තමයි cancel කරන්න ඕනේ කියන එක. right? ඒවා වෙනස්කම් පැහැදිලි කරලා කියන්නේ. මුදල් ගෙවීම මත නිදහස් කළ යුතු වන රැස් කිරීමක අනාගත දිනයක ගෙවිය යුතු විනිමය විල්පතක් අඩංගු වෙනවා. කියන්නේ DP document එකේ bill of exchange එක DA ඉදිරි දිනයක් තියෙන්නේ. එහෙමනම් මොකද කරන්න පුළුවන්? URC fileable to article 7C එක අනුව රැස් කරන බැංකුව විසින් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? මොකද්ද? කියවන්න ඔයගොල්ලෝ ගාව තියෙනව නේද මේ articles 7C කියවලා බලන්න උත්තරේ කියන්නේ ඉක්මනට දැන් මට පේන ඉංග්‍රීසි ක්ලාස් එකකට වඩා පරක් වෙයි. මෙහෙම කිව්වොත් දැන් මට මේ උත්තර විතරක් දෙනවා නම් මට මේක පැය භාගයෙන් ඉවර කරන්න පුළුවන්. උගන්න ඕනේ කොහොමද? එහෙමද අපි කතා කරන්නද? ඔයගලන්ගේ ප්‍රශ්න විසඳගෙන යන්නේද ඕනේ? නැත්නම් උත්තරේ විතරක් කියන්නේ යන්නද? කියන්නේ මම ඉක්මනට කියන්න බෑ. කොයි විදිහටද ඕනේ කියන එක. සාකච්ඡා කරන්න ඕනද? සාකච්ඡා කරන්න ඕනේ නැද්ද? සාකච්ඡා කිරීම වදයක්ද? ඉක්මනට කියන්නේ ඒකයි. සුජිත් මේක DP විදිහට පේමන්ට් එක අරන් ගෙවනවා ඩොකියුමන්ට් රිලීස් කරනවා නැත්නම් එහෙම කරනවා නේද? දැන් මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. මම අන්තිමට අහපු කෑල්ල මම කියන්නේ අපි සාකච්ඡා කරමින් යන්න ඕනද නැත්නම් උත්තරේ විතර මම කියන්නේ යන්නද? සාකච්ඡා කරමින් යන්න. සාකච්ඡා කරමින් කරන්න. එහෙනම් උත්තර දෙන්න ඕන. හරි වැරදි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දිග අරගන්න ඔයගොල්ලෝ ගාව තියෙන UCP URC මේ දිගටම ඕන. හරිද? එතන 7C වගන්ති අනුව ඒගොල්ලෝ කියන්නේ DP document එකක් නම් bill of exchange එක තියෙන්නේ DA නම් ඉදිරි දිනක් නම් අපිට පුළුවන් documents release කරන්න කොහොමද? DP යටතේ. සල්ලි අරගෙන තමයි documents දෙන්න ඕනේ. මොකද මේ දෙකේ අතර contradiction එකක් තියෙනවා. ඒ contradiction එකකින්ද සල්ලි අරගෙන documents ටික release කරන්න පුළුවන්. හරි? හරි. ඒකින්ද වෙන යම් කිසි පසුතැව මේ මොකක්ද ඒකට කියන්නේ මේ
සමාජ දෝෂය. ඩිලේස් වලට බැංකුව වක් කියන්නේ නැහැ. රයිට්? හරි. 10 වෙනි එක. ඒක මම දැන් කතා කරන්නේ නැහැ. මම ඔයගොල්ලෝ එක්ක ගිය සුමාන දෙකට කලින් මේ කතා කරලා URR 725 එක එහෙමම දීලා තියෙනවා. හරිද? උත්තරේ ලියන්නේ ඒක අනුව. බුරුවට කතා කරලා වැඩක් නැහැ නේ. මේක මම URC 522 ආටිකල් 4 අනුව අයකල යුතු ගාස්තු සහ පොලි රැස් කිරීම සම්බන්ධයෙන් රැස් කිරීම උපදෙස් වල අඩංගු විය යුතු කරුණු කවරද යන විස්තර කරන්න. පෙරලන්න ආටිකල් 4 එකට. මොකද්ද? පොලි අනුපාතිකය ඔව් අපි ඉස්ලාම කියන්න ඕන එකක් තමයි ආටිකල් 4 8 එක. අත්හැර දැමිය හැකිද නැද්ද යන දක්මින් අය කළ යුතු ගාස්තු. ඒ කියන්න ඕන. ගාස්තු එහෙම කරන්න පුළුවන්. ඊගාවට ගාස්තු අය කරන්නේ නම් පොලි අනුපාතිකය පොලි කාලය යෙදෙන පරිදි ගන්නේ කියලා යුතු අන්දම ඒ ඔක්කොම පෙන්වන්න ඕන. රයිට්? හරි. ඒ ටික ඔයගොල්ලෝ ලියන්න. දෙවෙනි එක UCP 9F. මේ පාර ප්‍රශ්න පත්‍රයේ තනිකර ළමයිව තනිකර කරකෝල ඇරලා තියෙනවා. ඔයගොල්ලෝ UCP විතරක් පාඩම් කරන් ගිහිල්ලා URC පාඩම් නොකර හිටියනම් දෙයයන්ගෙන් පිටයි. මොකද ප්‍රශ්නේ පත්‍රයේ එක එක ඒවා එනවා. URR උත් එනවා, UCP උත් එනවා, මේ URC උත් එනවා. එතකොට එකක්වත් දන්නේ නැත්නම් සම්පූර්ණ ලකුණු ගන්න බෑ. නමේ F මේ FAQ ලබන්න. බැරි වෙලා මේකේ දෘශ්‍යමාන සත්‍යතාවය පිළිබඳ සෑහීමකට පත් වෙන්න නොහැකුණොත් අපි කරන්න ඕනේ අදාළ උපදෙස් එවපු නිකුත් බැංකුවට නොපමාව දැනුම් දෙන්න ඕන. අපිට මේක දෘශ්‍යමාන සත්‍යතාවය තවුරු කරගන්න බැහැ කියලා. හරි ඒ ටික බලලා උගන්න බැංකුව ගන්න ඕන ක්‍රියාමාර්ග ටික මොකක්ද කියලා ලියන්න. right. තුන්වෙනි එක පොරොත්තු ණයවල ලිපිය. ඔන්න දැක්කනේද සිංහල භාෂාවේ කියන සෙල්ලම්. මම උගන්ට උගන්වලා නැහැ පොරොත්තු ණයවල ලිපිය. මම උගන්ට උගන්වලා තියෙන්නේ උපස්ථ ණයවල ලිපි සහ සමීපස්ථ ණයවල ලිපි. හැබැයි ප්‍රශ්න දෙන්නේ පොරොත්තු ණයවල ලිපි කියලා. හරිද? ට්‍රාන්ස්ලේෂන් එක මේකලා ට්‍රාන්ස්ලේෂන් එකෙන් පස්සේ දැන් උන දෙදේ. මේ හොඳ වෙලාවට ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉංග්‍රීසියෙන් තියෙනවා අපි දන්නවා ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක අපි කරලා තියෙන හින්දා. පොරොත්තු නම්බර ලිපිය යන්න විස්තර කර ආනයන කරුට සහ අපනයන කරුට එන් වන වාසි විස්තර කරන්න.
මොකද්ද ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක කියලා කියන්නේ? මොකද්ද ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක කියලා කියන්නේ? කතා කරන්නකො ළමයි. සාමාන්‍යයෙන් සර් මේ බෙදුම් කරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. very good. අපි විතර ලියන්න ඕන. අපි ඉස්ලාම් මේ වගේ ප්‍රශ්නයකට පටන් ගන්නකොට අපි ඉස්ලාම මේකේ පොඩි ඩෙෆිනිෂන් එකක් දීලා පටන් ගත්තොත් හොඳයි. හරිද? අපිට කියත හැකි පොරොත්තු ණයවර ලිපිය හෝ උපස්ථානවර ලිපිය හෝ සමීපස්ස ඕන කේමලක් ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක කියන්නේ මෙය බැංකු අපකරයකට බැංක් ගැරන්ටි එකට බෙහෙවින් සමාන දෙයක්. right? එතෙන්දී කරන්නේ බැංකුවක් විසින් ගැනුම්කරු වෙනුවෙන් යම්කිසි ගැනුම් කරන ගුවොත් ගෙවන බවට අපවීමක් බැංකුවෙන් කරනවා. හරි? ඒකම මේ පොරොත්තු ණයවර ලිපි අවශ්‍ය වෙන්නේ මේ විවෘත ගිණුම් ක්‍රමයේ යටතේ වගේ ගිණුම් ක්‍රමයේ යටතේ transactions වෙනකොට නොගවීමකදී පමණක් මේක භාවිතා වෙන්න පුළුවන්. නොගවීමකදී පමණක්. මොකද LC එකක් සාමාන්‍යයෙන් වෙන්නේ ගෙවීමකදී. මේකෙදි කරන්නේ නොගවීමකදී අපි ගෙවන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මගේ නෝට් එක ඇති ඔයගොල්ලන්ට දීලා නෝට් එක ඔතන කියවනම් ඔකෙන් කවර් කරගන්න පුළුවන්. ඊගොල්ලෝ ප්‍රශ්නේ URC ෆයිලබල් ටු අනුව රැස් කිරීම මත ලේඛන නිදහස් කිරීම සහ UCP 600 අනුව ණයවර ලිපියක සමානතා හා අසමානතා විස්තර කරනවා. සමාන අසමානතා. මොනවාද සමාන අසමානතා? මේ හොඳට අහගන්න මොකද මේවා මොඩල් ආන්සර්ස් නෑ මේ කිය. ඒකයි මම ඉස්ලාම කරන්න ගත්තේ. මොනවාද සමාන අසමානතා? එකක් තමයි මේ දෙකම ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගෙවීම් ක්‍රම දෙකක් වේ. ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගෙවීම් ක්‍රම දෙකක් වේ. වෙන මොනවද තියෙන්නේ? මේ දෙකේ සමාන අසමානතා අපි තුමු ඉස්ලාම් සමානකම් තමයි මේ දෙකම ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් ක්‍රම. අසමානතා පැත්තට ගත්තොත් තවම නම් ලියන්න පුළුවන් අපිට. දැන් අදේකට කියන්නේ සලේකන ණයවරයක් යටතේ ඒ නිකුත් බැංකුව විසින් වෙනස් කර නොහැකි ඉරවකබල් අන්ඩට වෙනස් කර නොහැකි මේ අන්ඩර්ටේකින් එකක් දෙනවා. ඩොකියුමන්ට්ස් ටික හරියට આવොත් අපි සල්ලි ගෙවනවායි කියලා. නමුත් කලෙක්ෂන් වල සලේකන රැස් කිරීමකදී එසේ සිදුවන්නේ නැහැ. ඊගොල්ලෝ තව එකක් තමයි LCA එක අපි කියනවා latest shipment date එක. අහවල් දිනට කලින් භාණ්ඩේ වන්න ඕන. latest shipment date එක අපි කියනවා. නමුත් collection එක අපි ඒව මුකුත් කියන්නේ නැහැ. අපිට ආපු දවසේ මේ අපි පිළිගන්නවා අපිට බඩු ආවයි කියලා එච්චරයි.
අවල් දවසට පෙර කියන එක ඒ අයලා කොන්ට්‍රැක්ට් එකේ ඒවා. තව මොනවද? පේමන්ට් එක ගැන කිසිම ගැරන්ටි එකක් දෙන්නේ නැහැ කලෙක්ෂන් වල. නමුත් UCP එකේ ගැරන්ටි එකක් දෙනවා. right? ඒ වගේ උගන්ට සමාන අසමානතා විස්තර කරගන්න පුළුවන් වෙනවා. මේක කියවන්න උදේට කියවන්න කියලා ප්‍රශ්න කරන්න බෑ. මම එකක මේ ප්‍රශ්න කියවන්න වෙනවා පැය කාලෙන් බෑ. කියවන්න. හොඳට කියවලා ඔළුවට ගන්න. ඊට පස්සේ කොලේක මේවා ලියා ගන්න. නැත්නම් ඔයගන්ට මේකට ආන්සර් කරගන්න බැරි වෙනවා. මේක මෙහෙන හැල්ලක් තියෙනවා. right. දැන් මම දැන් මේක අන්තිමවා ඔයගොල්ලෝ කරුණා කරලා දැන් මාත් එක්ක හයියෙන් සුජිත්ලා ඉන්නකලා කට්ටිය කෑ ගහලා කියන්න. හරිද? කතා කරන්න කොහොමද මේක වෙන්නේ කියන එක කතා කරලා කියන්න. පටකින්න. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහම හොඳම දේ තමයි මේක බෝඩ් එක මේ පොලේක ලියලා සෙකන්ඩ් එකට ගන්න. නැත්නම් මේ තේරුම් ගන්න ටික අමාරුයි. හරි මේ ලකුණු පහක ප්‍රශ්නයකට ලකුණු 20ක වැඩ තියෙනවා. රයිට්? ඒක මම මේ පේපර් එකේ අමාරුයි කියලා. අනික ස්ටෑන්ඩඩ් ඉදිරියට මේ ගොඩක් ඩීවිට් වෙලා. මේ බෝඩ් එක පේනවද ඔයගලන්ට? බෝඩ් එක පේනවද? පේනවා සර්. පේනවා. right. දැන් අපි මෙට්‍රික් ටන් 1000ක තමයි සීනි තොග වාර දෙකකින් නැවත කරන්නේ. වාර දෙකකින් නැවත කරන්නේ. LC එක කරන්නේ. එතකොට මේකේ ප්‍රථම නැවගත කිරීම සඳහා මෙට්‍රික් ටන් 600ක් per shipment, right? Per shipment එක මෙට්‍රික් ටන් 600, right? මේක කවද්ද කරන්නේ? 2020 ජනවාරි 20යි 31 අතර කාලයේදී 20යි 31යි ජනවාරි අතර කාලයේදී තමයි මේක ෂිප් කරන්නේ. සෙකන්ඩ් ෂිප්මන්ට් එක මෙට්‍රික් ටන් 400 ඒක කරනවා February 1යි 20 අතර. 1යි 20යි February. නැවගත කළ දින සිට දින 7ක් තුළදී ගෙවීම පිණිස ලේඛ්‍යවිලි ඉදිරිපත් කරන්න ඕන. එතකොට නැවගත කළ දින සිට
presentation period එක. Right? Presentation period 7 days. මේක 7 days. already එක දින එකේ 7 days. නවගත කළ දින සිට දින 7ක් යටතේ. 2020 පෙබරවාරි 27 දින ණයවරය කල් විකෘත කරනවා. LC expired. LC expiry. LC එක අවලංගු වෙන්නේ 2020 පෙබරවාරි 27. 27යි 2යි 2020. ඒකත් ඒ වගේ. දැන් ඊළඟට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔන්න අනුම නැවගත කිරීම පිටුස මෙට්‍රික් ටොන් 600ක සීනිතෝගය නියෝජිතයා වෙත 2020 ජනවාරි 25 වෙනිදා යවලා තියෙනවා. මේ පළවෙනි නැවගත කිරීම සඳහා නියෝජිතයා වෙත 2020 ජනවාරි 25 වෙනිදා යවුවා. right? ජනවාරි 25 යවුවට මොකද වෙලා තියෙන්නේ? අපනයන රටේ අයහපත් කාලගුණයේ හින්දා නැවගත කිරීම කරලා තියෙන්නේ පෙබරවාරි 2 වෙනිදා. මේක ආවට shipment එක උනේ shipment on 2nd February. 25 වෙනිදා බාර දුන්නා අයහපත් කාලගුණයේ හින්දා shipment එක උනේ පෙබරවාරි 2 වෙනිදා. දෙවෙනි තොගය වන මෙට්‍රික් ටොන් 400 2020 පෙබරවාරි 5 වෙනි දින නැවගත කිරීමට 2020 පෙබරවාරි 5 වෙනිදා 5th February. එකයි 20 අතර වෙන්න තියෙන්නේ 5th February ඉඳලා නේද? හරි නේද? 5th February නැවගත කරනවා. එදාම නැවගත කරලා තියෙනවා. shipment on 5 එදාම වෙලා තියෙනවා. එහෙනම් ඒකත් හරි නේ. 2020 පෙබරවාරි 10 වෙනි දින අර්ථලාභය විසින් අවශ්‍ය ලියවිලි කට්ටල දෙකක් තහවුරු කරන බැංකුවට බාර දුන්නා. දැන් මේ shipment එක කළේ පෙබරවාරි 2 වෙනිදා. අපි කවද්ද documents තියලා තියෙන්නේ? documents presented. documents present කරලා තියෙන්නේ කවද්ද? February 10 වෙනිදා. right? Documents presented February 10 වෙනිදා. මේ දෙකම කරලා තියෙන්නේ February 10 වෙනිදා. right? පළමු සහ දෙවන ලියවිලි කට්ටල පිළිබඳව මෙම ඉදිරිපත් කිරීම ගරු කළ යුතුද නැතහොත් එය ප්‍රතික්ෂේප කළ යුතුද යන්න පිළිබඳව තහවුරු කරන බැංකුවට උපදෙස් දෙන්න. ඔබ විසින් ලියවිලි ප්‍රතික්ෂේප කරන්නේ නම් සියලුම විෂමතා ලෑස්ති කර දක්වන්න. ඔයා මේ කරන ඩිස්ක්‍රිපන්සිස් ටික ලිස්ට් කරලා යන්නේ. right? සෑහෙන අවබෝධයක් ඇතිව කරන්න ඕන ප්‍රශ්නය. පළවෙනි shipment එක මෙට්‍රික් ටොන් 600 කවද්ද බාර දුන්නේ? දැන් ඉතින් මාත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න ඕන. කතා නොකර හරියන්නේ නැහැ. කවද්ද බාර දුන්නේ? හරි 25. කියන්නේ ජනවාරි 25. පස්වෙනිදා. ජනවාරි 25 කවද්ද කළේ? පෙබරවාරි 2. පෙබරවාරි 2 කවදට කලින්ද කරන්න ඕනේ? පෙබරවාරි 27ට කලින්. sorry ජනවාරි 30කට. ජනවාරි 31ට කලින්. හරි නේද පුතේ? හරි. ජනවාරි 31ට කලින්. එතකොට එහෙමනම්
discrepant නැද්ද? discrepant discrepant. මොකද්ද discrepancy එක? කාලයට පස්සේ තමයි දීලා බාර දීලා තියෙන්නේ. ඔව් ඒක පුතේ මම දන්නේ නැහැ. මමත් දන්නේ නැහැ ඔය සිංහලෙන් ලියන්නේ නැහැ නේ අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන්මනේ කරන්නේ. ඕන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ උත්තරේ. හරිද? ඒක ප්‍රශ්නේ නැහැ. discrepancy එක විෂමතා කියලා දාලා යටින් දාන්න. එකක් තමයි late shipment. නැවගත කිරීම ප්‍රමාද වී සිදු කර ඇත. නැවගත කිරීම ප්‍රමාද වී සිදු කර ඇත. late shipment. ඒක late shipment එක. ඒක discrepant. ඊට පස්සේ එයා documents කවද්ද දීලා තියෙන්නේ බැංකුවට? කවද්ද documents බැංකුවට දීලා තියෙන්නේ? 2.10 2.10 right? ඒ කියන්නේ කවදද දෙන්න ඕනේ presentation period එක කවද්ද? දෙවෙනිදා කළා නම් දින 7ක් ඇතුළත දෙන්න ඕන. ඒ කියන්නේ කවද්ද වෙන්න ඕනේ? 9 වෙනිදා. 9 වෙනිදාට කලින් දෙන්න ඕන. නමුත් දීලා තියෙන කවද්ද? 10 වෙනිදා. 10 වෙනිදා. එහෙනම් ඒක discrepant නැද්ද? discrepant discrepant. මොකද්ද discrepancy එක? ලියකියවිලි ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම. ලියකියවිලි ඉදිරිපත් කිරීම ප්‍රමාද වෙනවා. ඒකට අපි කියනවා late presentation. අරක late shipment late presentation එතන මේ අපි discrepancies ලියමු. විෂමතා. මේ පළවෙනි එක තමයි late shipment. දෙවෙනි එක late presentation. හරි. එතකොට එහෙම වුණොත් මේ පළවෙනි document set එක discrepant නැද්ද? discrepant discrepant. එහෙනම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවද? ඔව් ඔව්. ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ විෂමතා ලෑස්තිව අනුව. right? ඊගාවට දෙවෙනි එක second shipment එක late shipment නැහැ නෑ. late presentation නැහැ late presentation නුත් නෙමෙයි. ජනවාරි පෙබරවාරි 5නේ. ඒතකොට ඒ දෙකම නැහැ. එහෙනම් ඒක discrepant නැද්ද? discrepant නැහැ ඒක අපි pay කරනවද? ඔව් සර් pay කරනවද? pay කරනවා හරි නේද? ඔව් හරිනේ උත්තරේ වැරදි නේද? ඔතෙන්ද තමයි මට ඇද ගන්න ඕන කරලා දෙන්නේ. ඔකට දෙන්නේ ඔකට කියන්නේ අපි ඔයගොල්ලෝ අපි කියන්නේ අපි සාමාන්‍ය භාෂාවෙන් මම උගන්වන්නේ. මම ඔයගලන්ට මොනවාද මේ කෝගොඩක් පෙන්නුවා. ඔයගොල්ලෝ කෝගොඩ ගාවට ගිහිල්ලා කොහු තෝරලා ලණුව අඹරලා වලල්ලක් හදාගෙන උල් ගහේ නගින්න හදන්නේ. මම පෙන්නවා අඹරගෙන නගින්න යන්නේ. වැරදි. ෆස්ට් එක වැරදි. ෆස්ට් එක සෙකන්ඩ් එක ඒකේ ඔක්කොම දේවල් හරියට වුණත් ඒකත් අපි ගෙවන්නේ නැහැ. හේතුව ආටිකල් කීයද? මම මේ කරලා දෙන ඔයගොල්ලොත් එක. ආටිකල් කීයද? UCP 600 තියෙනවද ළඟ? පෙරලන්න ආටිකල් 32 එකට. ආටිකල් 32 එකට පෙරලන්න.
වාරික මුදල් ලබා ගැනීම හෝ නැවගත කිරීම. ඉන්ස්ටෝල්මන්ට් ඩ්‍රෝවිංස් හෝ ෂිප්මන්ට්. මේකේ ඉන්ස්ටෝල්මන්ට් ෂිප්මන්ට් එකක්. නියමිත කාලයක් තුළදී වාරික වශයෙන් මුදල් ලබා ගැනීම හෝ නැවගත කිරීම ණයවරයේ දක්වා ඇති විට එම නියමිත කාලය තුළ මුදල් වාරකයක් හෝ ලබා නොගත්තේ නම් එකක් හරි රිජෙක්ට් වුණොත් ඕ නැවගත කිරීමක් සිදු නොකළේ නම් එම වාරිකය හෝ ඉන්පසු වාරික වෙනුවෙන් ණයවර ලිපිය භාවිතයට ගත නොහැකියි. The LCA will be ceased to be available. LCA එක cancel වෙලා යනවා. එකක් හරි වැරදුණොත්. ඒකත් වැරදි. එතනින් පස්සේ තියෙන all the subsequent one. ඊට පස්සේ තියෙන ඔක්කොම වැරදි. දැන් මේක වැරදුනා. මේක හරියට මේක දාගත්ත හින්දා අනිත් ඒවා ඔක්කොම වැරදුනා. right? okay. දෙවෙනි එක කියවන්න. දෙවෙනි එක කියවලා ඉවරලා කරන්න බෑ. දැන් මේ යන ස්පීඩ් එකේ අපිට ඉංග්‍රීසි එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහින් යන්න පුළුවන්. හැබැයි ඉක්මනට කරන්න නැත්නම් අනිත් අවුරුදු 4ම අනිත් පේපර්ස් 4ම මට අල්ලන්නවත් වෙන්නේ නැහැ. මට මොකුත් කියන්න එපා. මේක තෝරගත්තේ අඩු ගානේ මේ අනිත්‍ය වගේ නෙමෙයි අනිත්‍ය මොඩල් ආන්සර්ස් තියෙනවා මේක මොඩල් ආන්සර්ස් නෑ මොඩල් ආන්සර්ස් නැති නිසා තමයි මේක තෝරගත්තේ. Jadi balik terus. Dua lah bala terus jadi. මොකද වෙන්නේ? ඔබානේ බැංකුවක් විසින් UCP 600 නිකුත් කරන ලද ණයවර ලිපිය ඔබ බැංකුව විසින් තහවුරු කිරීමක් එකතු කරන ලද අතර ණයවර ලිපිය 2020 ණයවර ලිපිය 2020 පෙබරවාරි 28 කල් එකතු වනු ඇත. ඉදිරිපත් කළ යුතු ප්‍රවාහන ලියවිලි වෙනුවෙන් පිළිසිදු නවභාර පත්‍රයක පූර්ණ කටයුතු. Full set of clean on board bill of lading. නැවගත කිරීමෙන් පසුව ප්‍රවාහන ලියවිලි ඉදිරිපත් කිරීමට කාල සීමාවක් සඳහන් කර නැත. බැලුවත් ප්‍රවාහන ලියවිලි ඉදිරිපත් කරන්න කාල සීමාව සඳහන් කරලා නැත්නම් අපි කොච්චර කල් ගන්නවද? කොච්චර කල් අපිට දෙන්න පුළුවන්ද? කොච්චර කල් දෙන්න පුළුවන්ද? ආටිකල් 14C ආටිකල් 14C එක අනුව කොච්චර කල් දෙන්න පුළුවන්ද? දින 21ක්. දින 21ක්. සඳහන් කළා නැත්නම් ඔය දින 7යි කියලා තිබුණොත් දින 7යි කියලා ගන්න ඕන.
දින 14යි කියලා තිබුණොත් දින 14 ගන්නවා. දින 10යි කියලා තිබුණොත් දින 10 ගන්නවා. සඳහන් කළේ නැත්නම් දින 21යි. හරි. ආටිකල් 14C නැවගත කිරීම 2020 පෙබරවාරි 1 වෙනිදා සිදු කළා. නායවර ලිපියේ නායවරයේ අර්ථලාභියා විසින් මුල් ලියවිලි දෙකක් සහ එක් නවභාර පත්‍ර පිටපතක් 2020 පෙබරවාරි 25 වෙනි දින ඉදිරිපත් කරන ලදී. රයිට් ඒ කියන්නේ නවභාර පත්‍රයේ ඔරිජිනල් දෙකකුයි එක කොපි එකකුයි දීලා තිනවා 2020 පෙබරවාරි 25 වෙනි ඉදිරිපත් කරන ලදී. මුල් ලියවිලි තුනක් නිකුත් කළ බව නවභාර පත්‍රයෙන් නිරූපණය වන අතර පිරිසිදු නවභාර පත්‍රයක් බවට සඳහන් නොවිය. ක්ලීන් එකක් තියෙනවා මේ ප්‍රවාහන ලේවල් පිරිසිදු නවභාර පත්‍රයක පූර්ණ කට්ටලක් වෙන්න ඕන. ක්ලීන් ඔන් බෝඩ් එකක් තියෙන්න ඕන. නමුත් මේ ක්ලීන් ඔන් බෝඩ් කියලා සඳහන් කළා නෑ BL එකේ. මේ සඳහන් කරුණු හැර ණයවරයේ කොන්දේසි හා නියමෙන්ට ලියවිලි අනුකූලත්වය දක්වන්නේ උපකල්පනය කර ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ලියවිලි සම්බන්ධ ඔබගේ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙන්න. ඔබ විසින් නිරීක්ෂණය කරන ලබන සියලු විෂමතාවන් ලයිස්තුගත කර දක්වන්න. මොනවාද විෂමතාවන්? මොනවාද විෂමතාවන්? කවද්ද ෂිප්මන්ට් ඩේට් එක කලේ? කවද්ද ෂිප්මන්ට් එක කලේ? දැන් ඉස්ලාම් අපි විෂමතාවන් ටික ලියන්න. පාසඳන් විෂමතාවයන් සඳහන් කළ හැක. පාසඳන් විෂමතාවයන් සඳහන් කළ හැක. රයිට්. එක කවද්ද අපි නැවගත කලේ? පෙබරවාරි 1 එක කවද්ද presentation of documents 25 වෙනිදා සර්. 25 වෙනිදා. එතකොට ඒක හරිද? වැරදි සර්. වැරදි. එහෙනම් කවදද කලින්ද දෙන්න ඕනේ? 21ට කලින් දෙන්න ඕනේ. පෙබරවාරි 21ට කලින් දෙන්න ඕන. එතකොට මේක එක discrepancy එකක්. එක විෂමතාවයක්. මොකද ලියන්නේ late presentation. හරි? කල්ලිකුත් වූ ඉදිරිපත් කිරීමක්. හරි. ඊගාවට මේක නවභාර පත්‍රයේ පිටපත් නවභාර පත්‍රයේ නිකුත් කරලා තින්නේ 3 originals. නමුත් ඒගොල්ලෝ අපිට දීලා තින්නේ මොනවාද? අපිට මොනවද දීලා තියෙන්නේ? මොකද්ද? ඉක්පට කියන්නේ. නවභාර මුල් පත්‍රයේ ලියවිලි දෙකක් දීලා තිබුණා. ලියවිලි දෙකයි කොපි එකයි දීලා තියෙනවා. ඔරිජිනල් තුනක් ඔව් සර්. ඉෂුව කරලා තියෙනවා. එහෙම බෑ. ඔරිජිනල් ඉෂුව කරපුවා නම් ඔක්කොම ඔරිජිනල් ටික දෙන්න ඕන. රයිට්? එහෙමනම් ඒක විෂමතාවක්. රයිට්? එහෙමනම් ඒ කියන්නේ නවභාර පත්‍රයේ සියලුම මුල් පිටපත් ඉදිරිපත් කර නොමැත. සියලුම මුල් පිටපත් ඉදිරිපත් කර නොමැත. ඒක ඊගාවට clean on board notation එක ඒක ඕනෑ කියලා කියනවා. මේක clean on board notation එකක් නැහැ. ඒක discrepancy එකක්ද? ඒක discrepancy එකක්ද?
ඒක ඩිස්ක්‍රිපන්සි එකක්ද? නෑ. ෆුල් සෙට් එක දීලා තියෙනවා නම් හරිද? clean on board bill clean කියන එක clean on board bill කියන එක සඳහන් වෙලා නැති වුණාට ඒක ඩිස්ක්‍රිපන්සි එකක් නෙමෙයි. ඒක ඩිස්ක්‍රිපන්සි එකක් වෙනවා. ඒක ඩිෆෙක්ටිව් කන්ඩිෂන් එකක් තිබුණා. එහෙනම් clean on board notation එකක් clean on board bill එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු මම ওই ගණන් වලට දීලා තියෙන එක oil barrels oil drums අපි යවන්නේ. ඒතර BL එකේ තියෙනවා 100 oil drums කියලා. 100 oil drums කියලා තියෙද්දි BL එකේ තව පොඩි notation එකක් තියෙනවා. 4 oil drums are leaking. oil drum 4ක් leak වෙනවා. අන්න එතකොට ඒක clean BL එකක් නෙමෙයි. ඒක clean BL එකක් නෙමෙයි. ඒකට අපි කියන්නේ dirty BL කියලා. clean නැත්නම් ඒක dirty. තෙල් හැලිලා නැහැ. නමුත් තෙල් බැරල් 4ක් leak වෙනවා කියලා notation එකක් තියෙනවා නම් ඒක clean BL එකක් නෙමෙයි. right? අන්න එහෙම තියෙනවා නම් ඒක discrepancy එකක්. එහෙම නැතුව මුකුත්ම නැතුව clean එකේ තියෙනකොට clean කියන වචනේ නැහැයි කියන එක discrepancy එකක් නෙමෙයි. right? එහෙම ඉෂුව කරන්නේ සර්. අපද එහෙම ඉෂුව කරන්නේ අපි පිරිසිදු නොවන නවපාර පත්‍රයක් කියලා. මෙහෙමයි අපිරිසිදු නවපාර පත්‍රයක් කියලා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් BL එකේ අපි දානවා description of goods කියලා අපි දානවා නේද? භාණ්ඩ විස්තරයක් දානවානේ. ඒ description of goods වල එනවා 100 oil drums. අර ලොකු drum එක වගේ oil drums 100ක් තියෙනවා. ඒක තමයි description of goods. මේක තියෙද්දි BL එකේ clean on board කියන notation එක නැහැ. clean on board notation එක නැහැ. එහෙමනම් ඒක discrepancy එකක් නෙමෙයි. මොකද මේක defective condition එකක් නැහැ. බැරි වෙලාවත් මේක තියෙනවා නම් 100 oil drums out of 4 are leaking. A 100 oil drums වලින් 4ක් leak වෙනවා. 4ක් leak වෙනවා. එහෙමනම් අන්න ඒක defective. අන්න එතකොට clean on board තිබ්බත් එකයි නැතත් එකයි මේක dirty BL එකක් වෙනවා. හරිද? ඒක dirty BL වෙනවා. එතකොට අපිට මේ clean on board තිබුණේ නැහැයි කියන එක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒක අපිට කියන්න බෑ. දැන් මෙහෙම තියෙද්දි කවදාකවත් clean on board කියලා BL එක දෙන්නේ නැහැ. දුන්නොත් නැවපොතිය වැරදි. හරි? එහෙම දෙන්නේ නැහැ. defective condition එක. ඒ කියන්නේ මේ defect එකක් තියෙනවා. භාණ්ඩවල. දැන් අපිට ඔය වගේ වෙනවා 100 crates. මේ ලී හරි ප්ලාස්ටික් හරි crate 100. ඒකෙන් අපි කියනවා 4 boxes are damaged. 4 crates are damaged. එතකොට ඒකත් අර වගේම තමයි. හැදිරද ගන්නේ? right. තුන්වෙනි එක පුගිලි ප්‍රශ්නේ කරන්න බෑ. මොකක්ද වෙලා තියෙන්නේ? පැහැදිලිද? දැන් අපි මාක් කරමු මොනවද මේ තියෙනවා කියලා. ඒ බැංකුව UCP 694 ව ණයවර ලිපියක් C දැන් issuing bank එක A
ඒක ඉෂු කරනවා නම් කරන nominated bank එක C. Nominated bank C. Right? ඒක ඊගාවට නායවර ලිපිය expire වෙන්නේ C බැංකුවේදී. Nominated bank C. LC expiry at C. LC expiry at C. ඊට පස්සේ LC එක ණයවර කොන්දේසට අනුකූල බැවින් C බැංකුවෙන් අර්ථ ලාභය විස ගණනය කරන වටිනාකම ලබා දෙනවා. දැන් මෙයා ડોකියුමන්ට්ස් ටික දුන්නාම මේගොල්ලෝ චෙක් කරලා බැලුවා. පර්ෆෙක්ට්. ඊට පස්සේ මේගොල්ලෝ සල්ලි දුන්නා. negotiate කරලා ගණනය කරලා negotiate and pay exported, pay beneficiary. I think හරිනේ ඒ බැංකුවේ නොමිනේට් කරලා තියෙන්නේ ගෙවන්නේ කියලා. C බැංකුව අදාළ ලේඛන වල වටිනාකම C බැංකුව අදාළ ලේඛන වල වටිනාකම ප්‍රතිපූර්ණය කරන්න ඊට පස්සේ මේගොල්ලෝ මේ ડોකියුමන්ට්ස් ටික එවුවා issuing bank එකට. මේ ડોකියුමන්ට්ස් ඉතින් පේමන්ට් එක කරන්නයි කියලා. ඒ යන්නේ ගෙවන්න ඕනේ. ගෙවන්න කිව්වම issuing bank එක කියනවා මේක discrepant. ඒකෙන්ද මම ගෙවන්නේ නැහැ. මොකද discrepancy එක? discrepancy එක තමයි එයා කියන්නේ අදාළ සෞඛ්‍ය සහතිකේ මුල් පිටපත් සහ අනු පිටපත් දෙකක් හේතු වශයෙන් දන්වලා තිබුණේ සෞඛ්‍ය සහතිකයේ මුල් පිටපත සහ අනු පිටපත් දෙකක් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා ණයවර ලිපි අපි කියලා තියෙනවා. ඒ ඉදිරිපත් කළේ මුල් පිටපත සහ එක් අනු පිටපතක් විතරයි. one original and two copies අපි ඉල්ලලා තියෙනවා. නමුත් අපිට එව්වේ ඉදිරිපත් කළේ one original and one copy. ඒකින්ද මේක අපි ගෙවන්නේ නැහැ. discrepant. right? එතකොට මේ ප්‍රතික්ෂේප කළාම C බැංකුව කියනවා එයානේ පේ කළා තියෙන්නේ. එයා ඉඳන් කියනවා මේක පොඩි අතපසුවීමක්. අපි මේක කරනකොට අපිට නියම දිනට කලින් නියමිත කාලය තුලදී මේ ડોකියුමන්ට්ස් ටික අපිට දීලා තියෙනවා. මේ ඔක්කොම ටික දීලා තියෙනවා. හැබැයි අපේ බැංක් එකේ පොඩි අතපසුවීමක් හින්දා මේ ඔපරේෂනල් පොඩි අප්සෙට් එකක් මෙහෙයුම් කාර්යාලයේදී සිදුවෙච්ච අතපසුවීමක් හින්දා අපිට එක අනු පිටපතක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකේ තියෙනවා. ඒක මිසින් ડોකියුමන්ට් එක තියෙනවා. ඒකින්ද ඒගොල්ලෝ එදිනෙම ඒ අනු පිටපත ඒ බැංකුව වෙත කුරියර් කරලා එව්වා. right? ඊගාවට අදාළ අනු පිටපත ලැබුණාට පස්සේ issuing bank ඒ ඉඳන් කියනවා නැවතත් ප්‍රතිපූර්ණයේ ගරු කිරීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ හේතු වශයෙන් දන්වලා තිබුණේ ණයවර ලිපියේ කල්ලිකුත් වූ දිනට පසු දිනක තමයි මේක එවලා තියෙන්නේ කියලා. මේ විෂමතාව පිළිබඳ C බැංකුව වෙත උපදෙස් දෙන්න. right? සුජිත් මම නිකන් අහන්නේ පොළොව හොල්මන් වෙනව නේද මේ ප්‍රශ්නෙට? ඔව් සර්. මේ වගේ ප්‍රශ්න ආවොත් නම් ඉතින් දෙයියන්ගේ පිටයි.
මේ ඇත්තටම මේක මේ ළමයින්ව චෙක් කරන්නද ළමයින් උගන්නන මිනිස්සුන්ව චෙක් කරන්නද එහෙම නැත්නම් අදපු එක්කෙනාගේ පාණ්ඩිත්වය ප්‍රකාශ කිරීමක්ද කියලා මට හිතා ගන්න බෑ. ඇත්තටම මේ වගේ ඒක මේ වගේ ප්‍රශ්න හොඳයි. හොඳ ප්‍රශ්න. හැබැයි ඉතින් සෑහෙන්න දැනගන්න ඕන මේක මේ වගේ ප්‍රශ්නයක් හොඳයි. මගේ ඩිප්ලෝමා ක්ලාස් එකේ වගේ ඔක්කොම ට්‍රේඩ් රිම්ම කරන ළමයින්ට මේක හොඳ ප්‍රශ්නයක්. මේකට සෑහෙන්න බර වැඩි එකක්. ඇත්තටම මම දන්නේ නැහැ කියලා. රයිට්. එතකොට දැන් මොකද ඔයගොල්ලෝ කරන්නේ? මේක ඒක ආපහු මේක රිෆියුස් කළ එක හරිද වැරදිද? ඒකයි අහන්නේ. දැන් මේක අපිට පැහැදිලිවම පේනවා LC expire වෙන්නේ C බැංකුවේදී. LC expire වෙන්නේ C බැංකුවේ නම් documents ඒගොල්ලෝ කියනවා නම් අපිට මේක නියමිත දිනට ලැබිලා තියෙනවා. අපේ mistake එකකින් due to some oversight, due to an oversight, we missed to attach this document. Nevertheless, we are sending you the document. කලටක් ගාලා එවුවා. එදාම එවුවා. කිව්ව දවසේම එවුවා. එතකොට පැහැදිලිනේ ඒගොල්ලෝ ડોකියුමන්ට් එක තිබුණේ කියලා. ඒකට කිසිම මේ LC එක එක්ස්පයර් එකට එයාට අදාළ නැහැ. මොකද LC එක්ස්පයර් වෙන්නේ C එකේදී. C බැංකුව කියනවා නම් මේක LC එක්ස්පයර් වෙන්න ඉස්සෙල්ලා ලැබුණයි කියලා. එයා කියනවා නම් අපිට ඒක පිළිගන්න වෙනවා. ඒ වුණොත් ඉෂියුම් බැංක් එකේ සම්පූර්ණයෙන්ම මෙතෙන්දී වැරදි. මේගොල්ලෝ ඩිස්ක්‍රිපන්සි ඇටියට කියන්න බෑ. හරි. මේක හතරවෙනි එක කියවන්න බං. හතරවෙනි එක කියවලා බලන්න. UCP 600 අනුව ජපනීස් yen 3 මිලියන් වලට ණයවර ලිපියක් නිකුත් කරලා තියෙනවා. සියලුම අවදානම් ආවරණයේ සහිත රක්ෂණයද ඉල්ලුම් කර ඇත. සියලුම අවදානම් ආවරණ රක්ෂණය cargo clause A. cargo clause A. ඉදිරිපත් කළ වාණිජ්‍ය ඉන්වොයිස් ය වටිනාකම ජපනීස් yen මිලියන 3ක්. CIF කොළඹ යන සඳහන් වේ. නවභාර පත්‍රය ජනවාරි 31 නිකුත් කර තිබූ අතර ජපනීස් yen 3 මිලියන් සඳහා 2020 පෙබරවාරි මාස 2 වෙනි දින ආවරණය A වගන්තිය සහිත කියන්නේ cargo clause A ඒක දැම්මම හොඳයි ඉංග්‍රීසියෙන් නැත්නම් ළමයි හරි අප්සෙට් පෙබරවාරි මාස 2 වෙනි දින ආවරණ A වගන්තිය සහිත නාවික රක්ෂණ ඔප්පුවේ එක් මුල් පිටපතක් ඉදිරිපත් කර ඇත. මුල් පිටපත් දෙකකින් රක්ෂණ ඔප්පුව නිකුත් කර ඇති බව සඳහන් වේ. අනිකුත් සියලුම ලියවිලි ඒවායේ කොන්දේසි සහ නියමයට ණයවරය අනුකූලයි ප්‍රකල්පනය කරමින් ඉදිරිපත් කර ඇති රක්ෂණ ඔප්පුව පිළිගත හැකිද නැද්ද යන්න සාකච්ඡා කරන්න. UCP 600 Article 28
අනුව එකම උදව්වක් ඒගොල්ලෝ දීලා තියෙනවා ආටිකල් 28 කියලා කියලා තියෙනවා. හරි ආටිකල් 28 කියලා කියලා තියෙනවා. ඒ අරන්න නම් වෙන උදව්වක් දීලා නැහැ. එතකොට දැන් මේ දීලා තියෙන රක්ෂණ ඔප්පුවේ මේ රක්ෂණය පිළිබඳව අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න එකින් එක වහන්න ඕන. පාස් සඳහන් කරුණු අපි සාකච්ඡාවට භාජනය කරන්න ඕනයි කියලා කියන්නේ. එකක් තමයි පළවෙනි එක ගත්තාම මේක මේක ඉංග්‍රීසි වලින් කියලා තියෙන්නේ සිංහලෙන් කරන ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි වලින් මම කියවන්නම් a letter of credit for Japanese yen 3 million issued subject to UCP 600 and request an insurance certificate covering all risks and no further details. Request an insurance certificate. එතන ඒක කියලා නැහැ. UCP 600 අනුව ජැපනීස් yen 3 million වලට ණයවර ලිපියක් නිකුත් කර ඇත. සියලුම අවදානම් ආවරණය සහිත රක්ෂණයක් දෙල්ලුම් කර ඇත. රක්ෂණයක් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. ආවරණය සහිත රක්ෂණ සහතිකයක් දෙල්ලුම් කර ඇත. මේ සම්පූර්ණ වෙනස් මේක. රක්ෂණයක් ඉල්ලුම් කළයි සහතිකයක් කියන එක දෙකක් මේක. right? රක්ෂණ සහතිකයක්ද ඉල්ලුම් කර ඇත. right? එතකොට රක්ෂණ සහතිකයක් ඉල්ලලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙන්නේ මොකද්ද? ඔය ඡේදෙම තියෙන උත්තරේ මොකද්ද? රක්ෂණ සහතිකයක් සර්ටිෆිකේට් එකක් ඉල්ලලා තියෙන්නේ ඉදිරිපත් කළා තියෙන්නේ මොකද්ද? ඔප්පුවේ මුල් පිටපතක් ඉදිරිපත් කරනවා. රක්ෂණ ඔප්පුවක් දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන රක්ෂණ සර්ටිෆිකේට් ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක්. හැබැයි දීලා තියෙන්නේ ඉන්ෂුරන්ස් පොලිසි එකක්. ඔප්පුවක් පොලිසි එකක්. එතකොට මොකද කියන්නේ? ඒක ඩිස්ක්‍රිපන්ද නැද්ද? ඒක ඩිස්ක්‍රිපන්ද නැද්ද? 28 වෙනි වගන්තිය අනුව. ඒක ඩිස්ක්‍රිපන්ද නැද්ද? හරි? එතකොට ඔයගොල්ලෝ උත්තරේ දෙන්න ඕන UCP 600 28 D වගන්තිය අනුව 28 D 28 D වගන්තිය අනුව right 28 D වගන්තිය අනුව දැන් කියවන්න 28 D වගන්තිය අනුව රක්ෂණ සහතිකයක් වෙනුවට රක්ෂණ සහතිකයක් ඉල්ලා ඇති විටක රක්ෂණ ඔප්පුවක් බාර ගනු ඇත. රක්ෂණ සහතිකයක් ඉල්ලා ඇති විට රක්ෂණ ඔප්පුවක් බාර ගනු ඇත. පැහැදිලිද? හරි. එහෙමනම් මේක බාර ගන්න පුළුවන්. එම නිසා මේ විෂමතාවක් නොවේ. එම නිසා මේ විෂමතාවක් නොවේ. හරි? තව මොනවද තියෙන්නේ? ඊගාට දාගත්ත තියෙන ජැපනීස් yen 3 million වලට තමයි LC එක තියෙන්නේ. ඉන්ෂුරන්ස් එක තියෙන්නේ කීයටද? ඉන්ෂුරන්ස් එක තියෙන්නේ කීයටද? ඉන්ෂුරන්ස් amount එක කීයද? ඉන්ෂුරන්ස් amount එක කීයද? ඉපන්ට
රක්ෂණ සාතිකයේ රක්ෂණ ඔප්පුව දීලා තියෙන කීයකටද? ජපනීසෙන් මිලියන 3ක් සඳහා 2020 පෙබරවාරි මාස 2 වෙනි දින ආවරණ ඒ වගේම දෙසට නාවික රක්ෂණ ඔප්පුව නිකුත් කළා තියෙනවා. එතන 3 මිලියන් LC එක 3 මිලියන් වලට රක්ෂණ ඔප්පුව නිකුත් කළා තියෙනවා. මේක ඩිස්ක්‍රිපන්ද නැද්ද? මේක ඩිස්ක්‍රිපන්ද නැද්ද? ඒක ඩිස්ක්‍රිපන්. Article 28E3. Article 28E3. 28E3. Article 28E3. ඒක කියවලා බලන්න. Article 28E3 එක හැටියට ඒක කියනවා අවම වශයෙන් 110ක් තියෙන්න ඕන. අවම වශයෙන් 110ක් තියෙන්න ඕන. නමුත් මේක කරලා තියෙන්නේ හරියටම 3 වලට. ඒක වැරදි. ඒක ඩිස්ක්‍රිපන්. ඉන්ෂුරන්ස් වැලියු එක. right? sorry. මේක E නෙමෙයි මේක F2 මේක වෙනස් කියලා මේක තියෙන එකේ වැරදි එක තමයි F2 28 F2 right 28 F2 එතකොට තව මොනවද තියෙන්නේ ඊගාවට කියනවා ඉල්ලලා තියෙනවා රක්ෂණ සහතිකය. නමුත් රක්ෂණ ඔප්පුවේ අපි දීලා තියෙන්නේ එක් මූල පිටපතක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි රක්ෂණ ඔප්පුව නිකුත් කරලා තියෙන්නේ මූල පිටපත් දෙකකින්. එහෙනම් ඒකත් වැරදි. එතකොට ඒක අපි කරන්න ඕන 28B 28B right 28B වල ඒක 28B එකේ කියලා තියෙනවා එක් මුල් පිටපතකට වඩා නිකුත්කට ඇතැයි රක්ෂණ ලියවිල්ලේ සඳහන් ඇති විට සියලුම මුල් පිටපත් ඉදිරිපත් කරන්න ඕන. අපේ රක්ෂණ ලියවිල්ලේ තියෙන මුල් පිටපත් දෙකක් කියලා නමුත් ඉදිරිපත් කරලා තියෙන එකයි. එහෙනම් ඒක ඩිස්ක්‍රිපන්. right? එතකොට ඊගවට කියනවා ඉන්ෂුරන්ස් පොලිසි එක කවද නැවට පටවල තියෙන බඩු නැවට පටවල තියෙන කවද්ද නැවට බඩු පටවල තියෙන්නේ ජනවාරි 31 සර් ජනවාරි 31 ඉන්ෂුරන්ස් පොලිසි එක ඉෂුව කළ තියෙන කවද්ද පෙබරවාරි 2 වෙනිදා ඒක ඩිස්ක්‍රිපන් ජනවාරි 31 නැවට බඩු පැටවුවා නම් ඒ එනකොට අපි ඉන්ෂුරන්ස් එක තියෙන්නේ බෑ අපි දන්නේ නැහැ නේ ජනවාරි 31යි පෙබරවාරි 2 අතර මොනවා වුණාද කියලා ඉන්ෂුරන්ස් පොලිසි එක වළංගු වෙන්නේ පෙබරවාරි 2 පස්සේ විතරයි එහෙනම් අපි ඒක ඩිස්ක්‍රිපන්සි එකක් ඒක වෙනවා මේ 28E right 28E මේ ප්‍රශ්නේදී සම්පූර්ණයෙන්ම ආටිකල් 28 එකම කවර් කරලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඉතින් උගන්ට ටිකක් බරපතල වැඩි ප්‍රශ්නේ හොඳයි. right? ඒකේ තියෙනවා රක්ෂණ ලියවිල්ලේ දාතම භාණ්ඩ නැවගත කළ දිනයට පෙර දිනයක් විය යුතුයි.
එසේ නොවන්නේ නම් නැවගත කළ දිනේ සිට ආවරණය බලපෑත්වන බව රක්ෂණ නීතියෙන් පිනියා. right? තවත් එක ඩිස්ක්‍රිපන්සි එකක් තියෙනවා. එක ඩිස්ක්‍රිපන්සි එකක් නෙමෙයි. ඒක තියෙන්නේ ප්‍රශ්නේ වෙනස් කරනවා. right. ඔය ටික ඔයගොල්ලෝ ලියුවා නම් ඔය ටික ඇති වෙනවා. තව එකක් මේගොල්ලෝ දීලා තියෙන ආන්සර් එකේ පේපර් මාකින් වලට දීලා තියෙන ආන්සර් එකේ මම එකක් පිළිගන්නේ නැහැ. එහෙම නැති ඒවා අපිට උපකල්පනය කර දෙන්න බෑ. ඔය මං කීප ටික ලියුවා නම් ඔයගොල්ලෝ ලැබෙනවා. right. දැන් අපිට ඊගාවක් එකට යන්න වෙලාවක් මදි. මෙන්න මේ මම මේ ක්විස් පේපර් එක ඔයගොල්ලොත් එක්ක මම go through කරනවා. හරිද? හැබැයි පුතේ හෙට උදේ 10 පාන්ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. කරුණා කරලා අද නෝඩ දවසේ කරන්න දෙයක් නැහැ. මේ ඔයගොල්ලෝ කළොත් ඔයගලන්ට හොඳයි. ඒකින් තමයි අපි මේ කරන්නේ. හතරවෙනි ප්‍රශ්නේ FCA අනුව ಭಾರತೀಯ පිළිබඳ වික්‍රම කරුගේ බැඳීම් විස්තර කරන්න ඒවා කොම්පොඩ්ඩක් බලන්න මම දීලා තියෙන chart එක මේ chart එකත් බලන්න බලලා ලෑස්තිලා ඉන්න ඊගාවට ස්ටැටික් වල රැකවරණේ සහ වාසි විස්තර කරන්න මම මේක ඔයගොල්ලොත් එක්ක කරන්න යන්නේ නැහැ මම ස්ටැටික් ළඟදිම කළා නේද සුජිත් වන් කළා නේද මේවා දැන් සුමානකට ඔව් සර් කළානේ ගිය සතියේ කළේ මම මේක සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඒ ටික හැම මම ඔබට කළා තියෙනවා ඊගාවට UCP 600 අනුව ප්‍රතිග්‍රහණය විලම්බිත ගෙවීම ගණනය කිරීම යන මේවා විස්තර කර ඒවා අතර වෙනස්කම් පැහැදිලි කරන්න right ඒ ටික 1.3 මම සාකච්ඡා කරමු ලෑස්ති පිටින්න ඊගාවට රටක ගෙවීම් විශේෂයේ පාසලෙන් ගණනය කවර කිරීමවල වාර්තා කළ යුතුද අපි ඒක කතා කරලා බලමු මෙන්න මේක පස්වෙනි ගාන කරන් එන්න අනිවාර්යයෙන්ම කරන්න මේක පැකේජ් එක හදන එක ෆැසිලිටි සම් එක ඒකත් අමුතුම විදිහකට දීලා තියෙන්නේ එක පැකේජස් හදන්න right okay ඊගාට තියෙන විනිමය අනුපාත ගාන ඒකත් උගන්න කරන්න පහසු වේවි හරිද ඒක කරන්න කරලා අපි බලමු මේ ගානේ ඔක්කොම එන්නේ ප්‍රීමියම් නේ දෙපැත්තම ප්‍රීමියම් එන්නේ එතකොට ඔයගන්ට ලේසි ගාන කරන්න ඊට පස්සේ අපි පාසලන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න මොකද්ද මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක කියන්නේ මොකද්ද කොමර්ෂල් ඉන්වොයිස් අතර ඒ දෙක අතර තියෙන වෙනස්කම් පැහැදිලි කරන්න තීරබදු සහ වෙනදා අපිට ගාඩ් WTO ඇතුළේ ප්‍රධාන මූලධර්ම පහක් හඳුන්වා දීලා තියෙනවා මම ඔගොල්ලෝ මේක එහෙමම ඔයගොල්ලොත් එක්ක මම කරලා තියෙනවා මම ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්ලීස් නෝට් එක බලන්න අර බලලා ටෙස්ට් වෙන්න. තේරෙන්නේ නැත්නම් කියන්න. අසමානතා රහිත non discrimination මූලධර්මය. අපි කාටවත් මේ අගතියක් සිදු වෙන විදිහට වැඩ කරන කියන එක තමයි තියෙන්නේ. භාණ්ඩ වෙළඳාමේදී වෙළඳ ද්‍රව්‍ය රක්ෂණය කිරීමෙන් යහපතක් අත්වන පාර්ශ්වයන් විස්තර කරන්න. common sense කියන්න පුළුවන්. මේ හතරවෙනි එක මම ඔයගොල්ලෝත් එක්ක කරන්නේ මේක ගිය සුමානේ නැත්නම් ඒක සුමානේ මම කළා GSP and GSP plus මම පැහැදිලිවම කළා හරි දැන් බලන්න මේ ඔක්කොම උගන්ට ඇවිල්ලා තියෙන හැටි මම කරපු ටිකේ ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නෙම
හත්වෙනි ප්‍රශ්නේ හරිම ලේසි. මම එක කරලා තේරෙනවා, තුන දෙක කරලා තියෙනවා, තුන ඇවිල්ලා common sense, හතර මම කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. මම හත්වෙනි ප්‍රශ්නේ මම කෙලින්ම අතහැරලම දානවා ඔයගොල්ලොත් එකට. ඊගාවට අටේ එක අපි කතා කරමු. අටේ දෙක මම කතා කරන්න යන්නේ harmonized system code අපි කළානේ. ඒක කළා. URDG 758 මේ ආටිකල් එක බලාගෙන ඉන්න එච්චරයි. ඉදිරි අනුපාත සඳහා අදාළ අධිමිල සහ වට්ටම් යන පදයන්ගේ අර්ථයන් විස්තර කරන්න. මේකෙත් මම නෝට් එක දීලා තියෙනවා. හරි. අපිට හෙට මේ ටික ඉවර කරන්න පුළුවන්. ඉවර කරලා අපිට ඊගාවට කතා කරන්න පුළුවන් 2019 එහෙම නැත්නම් 2018 ඒ පේපර්ස් වල ඒවා. right? එකම දේ අනිත් පේපර්ස් වගේ නෙමෙයි. මේකෙදි පාස් පේපර්ස් වලට වඩා සම්පූර්ණ වෙනස් විදිහකට අලුත්ම ක්‍රමයකට තමයි මේ පේපර් එක සෙටප් කරලා තියෙන්නේ. ඉතින් අර භාගයට පාඩම් කරලා එක කැලලක් විතර පාඩම් කරලා ගිහිල්ලා මේකෙන් ජයග්‍රහණය කරන්න අමාරු වෙනවා. right? okay. තව මොන හරි දෙයක් තියෙනවද ඔයගලන්ට එක කතා කරගන්න? සමේ රක්ෂණ ඔප්පුවයි රක්ෂණ සහතිකය අතර වෙනස මොකද්ද සර්? රක්ෂණ ඔප්පුවයි රක්ෂණ සහතිකය අතර වෙනස. හොඳයි. මොකද ප්‍රශ්නය? දැන් රක්ෂණ දැන් ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක් කිව්වහම ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක් අපිට ගොඩක් වෙලාට ඒක ඇති. ඉන්ෂුරන්ස් පොලිසි එකක් කියන්නේ සර්ටිෆිකේට් එකේදී එන්නේ පිටක පිටු දෙකක තමයි ඔක්කොම එන්නේ. දැන් ඔයගොල්ලන්ගේ කාර් එකේ ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක කියන්නේ බොහොම සංක්ෂිප්ත දෙයක්. නමුත් ඉන්ෂුරන්ස් පොලිසි එක ගත්තාම පොතක් වගේ. ඒ පොතේ සම්පූර්ණම සියලුම විස්තර ටික තියෙනවා. නමුත් අපේ සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඔපරේෂන්ස් වලදී සර්ටිෆිකේට් එකක් තිබුණොත් ඇති. හැබැයි මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රශ්න අහපින්ද මම කියන්නම්. ඉන්ෂුරන්ස් පොලිසි එකක් ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක් ඉල්ලලා තියෙනකොට අර ඉස්සර තුන් ප්‍රශ්නේ වගේම ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක් ඉල්ලලා තියෙනවා නම් ඉන්ෂුරන්ස් පොලිසි එකක් ඒ වෙනුවට ඉෂුව කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්ෂුරන්ස් පොලිසි එක බාර ගන්නවා. මොකද පොලිසි කියන්නේ ඔක්කොම විස්තර ටික තියෙන්නේ ඒකේ. හරිද? සර්ටිෆිකේට් එක කියන්නේ අරගේ සංක්ෂිප්ත විස්තරයක්. නමුත් බැරිලාවත් LC එකේ ඉල්ලලා තියෙන ඉන්ෂුරන්ස් පොලිසි එකක් නම් ඉන්ෂුරන්ස් පොලිසි එකක් LC එකේ ඉල්ලලා තියෙනවා නම් එතකොට LC එකේ පොලිසි එකක් ඉල්ලලා දීදී සබ්මිට් කරලා තියෙන්නේ ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක්. අන්න ඒක ඩිස්ක්‍රිපන්ට්. අන්න ඒක ඩිස්ක්‍රිපන්ට්. සර්ටිෆිකේට් එකක් ඉල්ලලා දීදී පොලිසි එකක් ඉල්ලලා දීදී සර්ටිෆිකේට් එකක් දෙන්න බෑ. අපි ඒක කෙටියෙන් මම පොඩි chart එකක් අහලා දෙන්නම් ඔයගොල්ලන්ට පාඩම් කරගන්න එක. අපි ඉල්ලලා තිබුණා LCK නේ submitted LCK ඉල්ලලා තියෙනවා. මොකද්ද මේ ඉල්ලලා තියෙන්නේ? Discrepant? Yes, no. Discrepant? Yes, no. LCA के इल्लला තියෙනවා certificate. LCA के ඉල්ලලා තියෙන්නේ insurance certificate. Insurance certificate. Submitted insurance
policy. Discrepancy? No. No discrepancies. Make a perfectly all right. LCA insurance policy. Submitted insurance certificate. Discrepancy? Yes. Take a discrepancy. Right? LCA insurance policy. Submit insurance cover note. Discrepancy. ඔයලාක cover note එකක් අපි ගන්නේ නැහැ. හරි. බැරි වෙලාවත් මෙතන ඉල්ලුවා තියෙනවා insurance cover note එකක්. ඔන්න exception නේ මේගොල්ලෝ කියනවා insurance cover note එකක් උනත් කමක් නැහැ කියලා. එහෙම තියෙද්දි insurance policy එකක් මෙයා ඉදිරිපත් කරනවා. එහෙම නම් discrepancy නැහැ. මොකද cover note එකක් කියන එක දවස් 14ක විතරයි බලන්නකෝ. නමුත් මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම insurance policy එකක්ම issue කරලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම ඒක පැහැදිලිද පුතේ? මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. උගන්ට පාඩම් කරද්දි කෙටි සටහන් වලට මේක ලේසියි. පැහැදිලි සර්. එතකොට ඉන්ෂුරන්ස් කවර් නෝට් එකක් ඉල්ලලා තියෙද්දි ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක දුන්නත් ඒක අවුලක් නැහැ නේද සර්? අවුලක් නැහැ. අවුලක් නැහැ. හරිද? රයිට්. එහෙනම් අපි හෙට හම්බ වෙමු. මේ ටික පොඩ්ඩක් රෙඩි වෙලා එන්න. ඕකේ? මෙහෙමම හැදුනොත් නම් ඔයගොල්ලෝ කොටම සීතු දෙවි දේවතාවුන්සලාගේ පීඨ ආධාර ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. නේද? එහෙම තමයි වෙන්නේ නේ. ඒකෙදිට පරිස්සමෙන් පාඩම් කරන්න දැම්මම පටන් ගන්න. දැන් දන්නවනේ මං කොහෙද ඉන්නේ කියන එක. මේක හොඳයි ඒක අතකින්. මං කොහෙද ඉන්නේ මට මේක ලියා ගන්න පුළුවන්ද බැරිද කියන එක තේරෙනවා. ඒතර ඔයගොල්ලෝ හරි.